සම්මාන ආදරණීය අම්මේ තාත්තේ නංගි මල්ලි අපි දන්නවා මේ වකවානුවේ අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා සූදානම් වීම ඉතාම ගැටලුකාරී බව. ඔබ උඹගේ දරුවා මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයන විෂය ධාරාවෙන් නිසගයේ සාමර්ථ්‍ය ලබා ගන්න අනිවාර්යයෙන්ම දැනගත යුතු කරුණු මොනවාද? දන්නවාද? මම Easy Way of Learning ආයතනයත් සමග පර්යේෂණශීලීව සහ ගවේෂණාත්මකව පසුගිය වර්ෂ 10 තුලදී ප්‍රශ්න මත ව්‍යුහ සකස්ම පිළිබඳ සිදු කරන ලද අධ්‍යයනයේ එකම ප්‍රශ්නේ නැවත නැවත ඇසීමේ අවස්ථාත් එකම පාඩම් වලින් එකම ප්‍රශ්න මතේ විවිධ තැන්වලදී එම පාඩමෙම නැත ප්‍රශ්න ඇසීමේ අවස්ථාව මේ වැඩසටහනේ MG සර්ට ශක්තියක් වෙන්න අපිත් එන්න MG සර් එක්ක ඔයාලව ගොඩ. දැන් මේ ප්‍රශ්නෙට විසඳුමක් විදිහට Easy Way of Learning ආයතනයත් එක්ක එකතු වෙලා ඔයාලගේ MG සර් අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ඔයාලව ගොඩ දාන්න විශේෂ වැඩසටහනක් සැලසුම් කරලා තියෙනවා. ඒ සාමර්ථ්‍යයක් සඳහාම සැකසුණු විශිෂ්ටයන්ගේ ඔන්ලයින් රිවිෂන් ක්ලාස් එක සඳහා අපගේ පූර්ණ සහාය අපි MG සර්ට ලබා දෙනවා. මේ දෙසැම්බර් 15 වන දින සිට රාත්‍රී 8 සිට පුරා පැය 2ක් දිනපතා මෙම වැඩසටහන අපොස සාමාන්‍ය පෙළ විභාගය දක්වා සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වීමට අප සූදානම්. ඔයාලට වැඩි විස්තර දැන ගැනීමට අවශ්‍ය නම් ඔයාලා මොකක්ද කරන්න ඕන? කොමර්ස් ස්පේස් ඔයාලගේ නම සහ ඔයාලා විභාගයට මුහුණ දෙන වර්ෂය සඳහන් කරලා අපිට WhatsApp කරන්න. 071 39 30 751. ආයුබෝවන් ආදරණීය නංගි මල්ලි ආදරණීය දෙමාපියනි මෙවර අපොස සාමාන්‍ය විභාගයේදී නිසකේ සාමර්ථ්‍ය ලබා ගන්න අපි සංවිධානය කරමින් වැඩසටහනේ 5 වන දිනය අති සාර්ථකව අපි මේ ආරම්භ කරගෙන සූදානම් වන්නේ. ඉතින් අද අපි ගිණුම් කරන සමීකරණ පාඩම තමයි ඔයාලට කතා කරන්න බලාපොරොත්තු වෙන ඔයාලත් එක්ක. හරි එහෙනම් අපි යමු. දැන් එන්නේ එතකොට මේ මම ගානක් දීලා තියෙනවා. අතන මේ ටික කවර් කරනවා කියන්නේ. හරි. දැන් මේ හිමිකම් කියන එකට හිමිකම් කියන එක මතක තියාගන්න ආදායම් වියදම් කියන ඒවා දානවා. අන්න ඒක නිතර මතක තියාගන්න. හරිනේ? මොකද අර දෙක සමීකරණ නැහැ. මේ සමීකරණ මෙතනින් විතර මේ ටික විතරයි තියෙන්නේ. දිගු සමීකරණ කියන්නේ වෙනම ආදායම් සහ වියදම් දාලා. ඒතර හිමිකම් වලට බලපාන්නේ අයිතිකරුගේ දේවල් විතරයි. ආතරික ප්‍රාර්ථනා ගැනීම. වෙනම මීට අමතරව ආදායම් වියදම් කියන එකක් දානවා. ඒතර වියදම් කියන එක මේ පැත්තේ දාන්නේ. ආදායම් කියන එක මේ පැත්තේ දාන්නේ. හරි. ඒක හරබරදී ඉස්සරහදී කියලා දෙන්න. හරබර වෙන්නේ කොහොමද කියලා. හරි. එහෙනම් අපි ගමු. ඔයාලා ගන්න අපේ ප්‍රශ්න ටික. දැන්ට නැති කතිය දැන් මැසේජ් දාලා ඉල්ලන්න යන්න එපා. මේ වැඩසටහන ඉවරලා ඒක ඉල්ල ගන්න. දැන්ට උත්තර ලියා ගන්න කොහෙන් හරි. ඊට පස්සේ අපේ WhatsApp එකෙන් මැසේජ් එකක් දාලා 071 39 750 කට මැසේජ් එකක් දාන්න. ඊට පස්සේ අපි පේපරේ එවන්නම්. ඊට පස්සේ දැන්ට උත්තර ලියා ගන්න. එතකොට ඒ පහනේ උත්තරේ බලන්න. එතකොට හරි. එහෙනම් අපි ඉක්මනට ගන්න. එහෙනම් මේ ප්‍රශ්න 5ක් තියෙනවා. ඒකෙන් මුල් ප්‍රශ්නේ ටිකක් සමීකරණ බලපාන ආකාරය අහලා තියෙන්නේ. අපි බලමු ප්‍රශ්න ටික. මුල් ප්‍රශ්නේ. වතුරක් එමුන්න. මොකද සෑම පාඩම් කරද්දී සෑම විනාඩි 45කට පැයකට වරම වතුර උගුරු දෙකක් තුනක්වත් අනිවාර්යෙන්ම බොන්න. වතුර කියන්නේ අනිවාර්යෙන් වැදගත් මතක ශක්තිය වැඩි කරගන්න. එක දිගට පැය දෙක තුනක් නිකන් පාඩම් කරන්න වතුර ගොඩක් කරනවා මේ පාඩම් කරන්න එපා. ඒක පළදායිතා වැඩි. හරි මුල් ප්‍රශ්නේ. පහ සඳහන් ගනුදෙනු වත්කම් සමාන වගකීම් දන හිමිකම් වෙන ගිණුම් කරන සමීකරණ බලපාන්නේ කෙසේද? ලියා දක්වන්න. ඒ කියන්නේ මේ සමීකරණයට කොහොමද බලපාන්නේ? මෙන්න මේ සමීකරණය කොහොමද බලපාන්නේ? හරි. මුල්ම එක 2021 එකයි රුපියල් 50000 ප්‍රාර්ථනයක් යදවීම 2021 එකයි රුපියල් 50000 ප්‍රාර්ථනයක් යදවීම. හරිනේ. ඒ කියන්නේ
එකයි එක. දිනය දීලා තියෙනවා දිනය දාන්න අනිවාර්යෙන් කොනේ. ඒක මතක තියාගන්න. දිනය දීලා තියෙනම් දිනය දාන්න. නැත්නම් එක අංක එක දීලා තියෙනම් අංක එක කියලා දාන්න. ඒ දීලා තියෙනම් ඒ කියලා දාන්න. ඉස්සරහින් දීලා තියෙන්නේ මොකද්ද? ඒකට දාලා දේ දාන්න. හරි. බොහෝ විට දිනය තමයි දෙන්නේ. එකයි එක. හරි. මේට මේ මෙතනින් ඒ කියන්නේ වත්කමට මෙන්න මෙහෙන් දාන්න දිනේ. හරි. එකයි එක තමයි රුපියල් 5000 ප්‍රාර්ථනාවක් දෙන්නේ. දැන් කලින් කිව්වනේ මම ඒක. ප්‍රාර්ථනා කියන්නේ මොකද්ද? ප්‍රාර්ථනිකව මතක් කරනවා හිමිකම් නේ. මොකද අයිතිකරුගේ සම්බන්ධය නේ හිමිකම්. හිමිකම් වැඩි වෙනවා කීයකින්ද? 50000යි. අයිතිකරු මේ රුපියල් 50000 ප්‍රාර්ථනාවක් දෙවුවා. නේ? දාන 50000. හරි. මම මේ ප්‍රධාන දන් ලකුණ මෙහෙම දාන්න යනවා. ඊට සම්බන්ධ. හරි. 50,000 ප්‍රාර්ථනා කෙරෙව්වා. දැන් මෙතන දාන්න ප්‍රාර්ථනා කියලා. ඊට පස්සේ බලන්න. හරි ඔන්න ප්‍රාර්ථනා දෙව. ප්‍රාර්ථනා දෙවුවා මොකද වෙන්නේ? සල්ලි ව්‍යාපාරයට හම් වෙනවද? අයිතිකරු සල්ලි ව්‍යාපාරයට හම් වෙනවද? මේ ව්‍යාපාරයට දෙනවද? ඔව් ව්‍යාපාරයට ඇත්තේ සල්ලි හම් වෙනවනේ. එහෙනම් මොකද වෙන්නේ? මුදල් කියන දේ වැඩි වෙනවා. එහෙනම් කෙලින්ම මතක් වෙනවා මොකද? මුදල් වත්කම් නම් මුදල් වැඩි වෙනවා වත්කම් වැඩි වෙන්න ඕනේ. හරිද? මොකද්ද? වත්කම් වැඩි වෙනවා. නැත්නම් එකතු වෙනවා 50,000. මෙතන යට ලියන්න දැනට මුදල් කියලා. හරි. නේ එකයි එක ගණන් හරි. දැන් මෙතන මේ සාකච්ඡා කරලා තමයි ප්‍රශ්න තියෙනවා. ඒත් අපිට ලියලා දාන්න මේ දැන්ට ගොඩක් ළමයි ප්‍රශ්න දාලා තියෙනවා. ඒක අපි 27 සාකච්ඡා කරනවා. පෞද්ගලිකව හරි උත්තර ලබා දෙන්න නැත්නම් ඒ සාකච්ඡාවේදීම අපි ඒක සාකච්ඡා කරනවා ඔක්කොටම. ඒතකොට ඔක්කොටම ඒක මේ ඉගෙන ගන්න පුළුවන් මේ ප්‍රශ්නේනේ. 1.4 රුපියල් 18000ක පිරිවැයු භාණ්ඩ අත්පින මිලට ගැනීම. 1.4 රුපියල් 18000ක පිරිවැයු භාණ්ඩ අත්පින මිලට ගැනීම. වල මොකද කියන්නේ? 1.4 අත්පින මිලට ගත්තා කීයද? රුපියල් 18000. 18000 භාණ්ඩ අත්පින මුදලට ගත්තා. හරිනේ. එතන මොකද වෙන්නේ? අත්පින මුදලට ගත්තා. භාණ්ඩ ගත්තා. භාණ්ඩ ලැබුණා. භාණ්ඩ තමයි අපේ ගණු වෙන්නේ භාණ්ඩ. ගණු දෙනවා. ගණු භාණ්ඩ හම්බුන 18000. හම්බුනම මොකද වෙන්නේ? භාණ්ඩ කියන මොකද? ගණු තොගයනේ. මොකද වෙන්නේ? වැඩි වෙනවා. මොකද වත්කම් වැඩි වෙනවා කියවෙන්නේ. 18000 අඩු වෙන්නේ මොකද? මොකුත් අඩු වෙන්නේ නැහැ. 18000 භාණ්ඩ අපිට ගත්තා. ඔව් අඩු වෙනවා මොනවද අඩු වෙන්නේ? හරි. අන්න ගණුව බාන 18000 දෙනව මොකද්ද? අපි නෝදරන්නේ ගත්තේ අපි දැන් රාජ්‍ය සල්ලි ඇදලා දීලා ගත්තේ 18000 නේ. සල්ලි දැන් දීලා තමයි මේ බාන්න ගත්තේ 18000. මුදල් කියන එක දෙනවා. මුදල් කියන එක ව්‍යාපාරයෙන් යනවා. මුදල් කියන එක ගලා යනවා. මේ මුදල් කියන එක දෙනවා. බාන්න ගන්න මුදල් දෙනවා. නේ කියන්නේ. අපින මුදලට ගත්තා. හරි. අපින මුදලට ගත්තා කියන සල්ලි දීලා තමයි ගත්තේ. හරි. දැන් මුදල් කියන එක මොකද? මුදල් කියන එක අඩු වෙනවා. දෙනු කියන්නේ මුදල්. මෙතන දෙනුව වෙන්නේ මුදල්. මුදල් කියන අඩු වෙනවා. 18000ක් මොකක්ද වෙන්නේ? අඩු වෙනවා. එතකොට මේකේ බලපාන්නේ මුදල් කියන කොහෙද? වත්කම්නේ. මුදල් අඩු වෙනවා නම් වත්කම අඩු වෙනවා. හරිනේ? මුදල් කියන වත්කම. හරිනේ? අඩු වෙනවා 18000. හරිනේ? දැන් එතකොට මේ වාක්‍ය මිනිමම් වල මෙතන බලපෑමක් වෙනවද? නැහැ. නේ? ගණුවත් හරි දෙනුවත් මේක දාන්න මෙතන බාන්න නැත්නම් ගණු තොග මොනවා හරි කියලා දාන්න. හරි. සාමාන්‍ය ගණු කියලා දාන්න මෙතනට. හරි. ඊට පස්සේ මෙතන දාන්න මුදල් කියලා. මුදල් තමයි දෙන්නේ. හරිනේ. හරිනේ. මුදල් තමයි දෙන්නේ බාන්න තමයි ගන්නෙ. හරිනේ. අපිට මුදලට ඒ වෙලේ සල්ලි දීලා ගන්න. හරිනේ. ඊට පස්සේ 1.7 ඔක අමලියා ගන්න. හරිනේ. 1.7 මේක මම මේක දිගටම පල්ලෙහාට යන්න ඕනේ. අවසානයේ කරන්න. 1.7
එක හැද මොනවද වෙලා තියෙන්නේ? එක හැද මොනවද වෙලා තියෙන්නේ? රුපියල් ලක්ෂයක බැංකුවල ලබා ගත්තා. මේක කට ගන්නකම් කල්ලු 3-4 වාරක් මේ කතා කරා. බැංකුව ණය. නැවත කතා කරන්නේ මොකද මේව අනිවාර්යෙන් මහන නිසා. මේව අනිවාර්යෙන් මහන. ඒකයි. රුපියල් ලක්ෂයක බැංකුව ණය ලබා ගත්තා. ගණුව මොකද්ද දෙනුව මොකද්ද? ලක්ෂයක බැංකුව ණය ලබා ගත්තා. බැංකුව ණයක ලක්ෂයක් ලබා ගත්තා. රුපියල් ලක්ෂයක් ව්‍යාපාරයට ආවා. නේ? ව්‍යාපාරයට හම්බුන රුපියල් ලක්ෂයක්. හම්බුනා නේද? මුදල් කියන එක මුදල්නේ හම්බුනේ. මුදල් කියන එක වැඩි වෙනවා කියන්නේ. වත්කම වැඩි වෙනවා. ලක්ෂයයි. අඩු වෙනවද? අඩු වෙන්නේ නැහැ මොකද? දැන් වැඩි වෙනවා නම් මොනවද අඩු වෙනවද කියලා හිතලා. එහෙම මොකුත් වෙන්නේ නැහැ. ලක්ෂයක බැංකුවේ ලබා ගත්තා. මොනවද? ඔන්න හරි දැන් ගණුව හරි. ගණුව ලක්ෂයක මුදල් බැංකුවේ කියන්නේ අපි පැත්තේ මුදල් හම්බ වෙනවනේ. හරි. ලක්ෂයක ඔන්න මුදල් හම්බ වෙනවා. දෙනුව මොකද්ද? හරි ඔන්න හම්බුනා දැන් දෙනුව කියන්නේ දැන් දෙන්නේ නැහැ. නමුත් දෙන්න ඕන ඉස්සරහට. එහෙනම් දැන් මොකද? ඉස්සරහට දෙන්න ඕන. නමුත් දැන් දෙන්නේ නැහැ. නමුත් මොකද දෙන්න ඕනේ නේ? ඒ කියන්නේ මොකද? ලක්ෂයේ මුදල් හම්බුනා නේ එකයි ගෙවන්න ඕනේ. ඒතර අපේ මොකද්ද? වගකීම. බැංකු ණය කියන්නේ වගකීම. වගකීම වැඩි වෙනවා. කීයකින්ද? 50000ක්. බැංකු ණය වැඩි වෙනවා කියන්නේ ඒක වගකීමක් නා. වගකීමුත් වැඩි වෙනවා 50000ක්. හරිනේ. කවදා ගෙවන්න බෑ මේක. sorry 50000 කියන්නේ ලක්ෂයකින්. ලක්ෂයනේ ගත්තේ. හරිනේ. ඒතර ඒක ලේසි නේ. හරි. වගකීම් වල ලක්ෂයක් වැඩි වෙනවා. හරි. වගකීම් වල ලක්ෂයක් වැඩි වෙනවා. හරි. මෙතන දාගන්න බැංකු ණය කියලා. මෙතන දාගන්න මුදල් කියලා. ඊළඟ එකයි දිනේ දාලා නැහැ එතන. කැමති දිනයක් දාගන්න කමන්නේ. එක ඩී ගන්න දෙනවා. රුපියල් 10000ක පිරිවැය උබාන්න රුපියල් 15000ක් අපිට මුදලට විකුණන්නේ. නේ? 10000ක බාන්න 15000ට විකුණනවා. කිව්ව ගමන් මතක් වෙනවා 10000 මංචයෙන් 10000ක බඩු මංචයෙන් හරි බැරිවන්නේ 10000ක බඩුව දේවා 10000ක අපි ගාව තියෙන ඒවා අපි විකුණන 15000ට 15000ට විකුණනවා 10000ක ඒවා 15000ට විකුණනවා මොකද 5000ක ලාභයක් නේ කිව්ව ගන්න දෙනවා මේක දැක්කම 5000ක ලාභයකින් එන්නවලු මංචයක හරි වැලිමලන එක හරි පොස්සිටි හරි උදාහරණ අරගෙන මේක එතන දැම්මම 5000 කෙනෙක් ඉන්නවා ඔළුවට හරිනේ 5000 ලාභයකින් කෙලින්ම දාන්න 5000 ලාභය යන කොහෙද හිමිකම් පිරිවැය උබාන්න කියන්නේ ගත් මිල පිරිවැය කියන එක ආයියාගෙන කොහරි උඩකින් හරි කොහෙන් හරි යන පිරිවැය සමානයි ගත් මිල කියනවා ගත්ත මිල අපි ගත්තේ 15000ට දැන් විකුණන්නේ නෑ sorry අපි ගත්තේ 10000ට දැන් විකුණන්නේ 15000ට හරි ගත් මිල තමයි පිරිවැය කියන්නේ හරි පිරිවැය කියන එක නිර්වචනයක් තියෙනවා නේද ඒ වල දෙන්නේ දැන් මේ මොකුත් නැහැ දැන් මේ ඉඳන් ගත් මිල කියන්නේ හරි පිරිවැය 10000ක් උබාන්න 15000ක් අපිට මුදල ලැබුණා හරි එතකොට මොකද වෙන්නේ ලාභය මොකද වෙන්නේ කීයකින් වැඩින්නේ 5000කින් වැඩිනවනේ ලාභය හරි දැන් මොකද වෙන්නේ ඊට පස්සේ මොකද්ද ගණුව මොකද්ද දෙනුව දෙනුව මොකද්ද 10000ක බාණ්ඩ 10000ක බාණ්ඩ තමයි දුන්නේ අපි 15000ක් සල්ලි ගත්තට අපි 10000ක බාණ්ඩ දුන්නේ බාණ්ඩ කියන්නේ මොකද්ද අපි තෝගයනේ ගණුනේ තෝගයන දුන්නේ හරි ඒ කියන්නේ මොකද්ද අපි බාණ්ඩ දුන්නේ තෝගය මොනවද වත්කම තමයි දුන්නේ වත්කම අඩු වෙනවනේ වත්කම් වලින් ටිකක් දුන්නා නම් වත්කම අඩු වෙනවා වත්කම අඩු වෙනකන් තෝගය අඩු වෙනවා තෝගය අඩු වෙනකන් වත්කම අඩු වෙනවා කීයද 10000යි sorry 10000 පිළිවෙල 10000කට වටනකම් මෙතන 10000 කියන්නේ අපේ ගත් මිල අපේ බාණ්ඩ වල ගත් මිල 10000 හරිනේ ඒතර අපෙන් අඩු වෙන 10000ක බාණ්ඩ තමයි අඩු වෙන්නේ හරිනේ අපේ ගත් මිලට තමයි ඒක අයිති වෙන්නේ හරිනේ ගත් මිල තමයි එතන දාන්නේ හරිනේ 10000 කියන්නේ sorry මෙතන අඩු වෙන්නේ
මෙතනදී අඩු වෙන්න ඕනේ. අපේ බාන්න 10,000. තෝගේ ගැනුම් හරි කියලා දාන්න. විකුණුම් පිරවැය කියන එක ඇත්තට හිතන්න එපා. තෝගේ හරි ගැනුම් කියන්නේ දාන්නකො මෙතනට. මොකක් හරි දාන්න මොකද? තෝගේ හොග දෙකම එකයි. අරගත්තු බාන්න වලින් අපි ප්‍රයෝජන ගත්ත ඒවා හැර ඉතුරු ඒවාට අපි අවසානයේදී කියන තෝගේ කියලා. නැත්තම් ගත්ත වෙලාවේ අපි ඒවට කියන ගැනුම් කියලා. හරි. ඒක එච්චර හිතන්න එපා. මේ අපි මේ ටික වත්කමක් කින් වලින් දැන් දාන්න ඕනේ. හරි. ඒච්චර ඇඩ්වාන්ස් හිතන්න යන්න එපා. දැන් අපි මේ ටික සරල හිතාගමු මේ වත්කමට කොහොමද මේ ගල්ප කරන්නේ කියලා. ඒකනේ දැන් හිතා ගන්න ඕනේ. 10,000ක පිරිවැය වූ බාන්න 15,000ක් දිනුවලු විකුණා. 10,000ක පිරිවැය බාන්න. අපි ගත්තේ 10,000යි. අපි 15,000ට විකුණා. අපෙන් ගියේ කීයක වඩද? 10,000ක වඩ. ඒක තමයි 10,000 අඩු වෙන්නේ. වත්කම වලින්. කීයක්ද හම්බුනේ? ගණු මොකද්ද? 15,000ක මුදල් හම්බුණා නේ. අත්වින මුදලට. ඔව් අත්වින මුදලට. විකුණුවා. අත්වින මුදලට තමයි විකුණුවේ. හරිනේ. මේක ඕනනම් තව දාන්න පුළුවන් විකුණුම් වලට දාලා ඊට පස්සේ මෙහෙන් වියදමක් විතර විකුණුම් ඒක එපා පටලවා ගන්න එක එපා ඒක එපා මේ විතර හිතමු. හරිනේ. අත්වින මුදලට විකුණුවා සල්ලි හම්බුණා. හරිනේ. ඉච්චරයි. කීයද හම්බුනේ? 15,000. අපිට හම්බුණා 15,000. හරිනේ. එතන මුදල් වැඩි වුණා මුදල් හම්බුණා කියන්නේ මුදල් වැඩි වෙනවා කියන්නේ වත්කම වැඩි වෙනවා. හරිනේ. දැන් මෙතන තව කෙනෙක්ට ප්‍රශ්නයක් තියෙන්නේ මේ 10,000 නිකම් මෙතන දැන් 5,000 නිකම් මෙතන දැන්. තව විදිහකට මේක දාන්න පුළුවන් නේද? ඔව් පුළුවන්. මේ 5,000 ආවෙ මෙන්න මෙහෙමයි. හරිනේ. විකුණුම් කියන ආදායම වැඩි වුණා. මේක මම නම් කියන්නේ මේක පුළුවන් නම් විතරක් පොළොවට දාගන්න නැත්තම් එපා. විකුණුම් කියන ආදායම වැඩි වුණා. ඇයි විකුණන්නේ කියලාද? 15,000ට. හරිනේ. විකුණුම් පිරිවැය කියන්නේ ගත් භාණ්ඩවල පිරිවැය 10,000ක් අඩු වුණා. ඕකේ. ඒතර මේ දෙකේ බැලන්ස් එක තමයි 5,000 යන්නේ. හරිනේ. කොහොමද මේ 5,000 හැදෙන්නේ? එහෙම වුණා අපි සරලව කියන විදිහට හිතන විදිහට 10,000 ගත්තේ 15,000 ගුණා. ඒක ලාභයෙන් අපි නිකන් සරලව හිතන විදිහ එහෙම හිතන්න. මෙච්චර ලොකුට හිතන්න යන්න එපා. ඒක පරිලව ගන්න නැත්තම්. මේ තියෙන මේ දැන්ට කරන ටික පරිලව කරන එක මේක හිතන්නේ කියලා. මේක හිතන්න එපා. මොකද මම දන්නවා මේක නිවාරයෙන් එහෙම දුන්නොත් මේක කොහොමද කරන්නේ? මෙතන අනිවාර්යෙන් අවුජාලාවක් කරගන්න. ඒක නිසා මෙහෙම හිතන්න එපා. වර්ධිලා හරි මේ කොහොමද ආවේ කියලා තව කෙනෙක්ට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් 5,000 එකපාරට මෙතන තමයි කියන්නේ. ඒකයි මම උඩින් පින්නේ මේ කාලේ කොහොමද කියලා. එහෙම වැඩියෙන් ඇඩ්වාන්ස් විදිහට ඉගෙන ගන්න හැකියාවක් තියෙන නැත්නම් අර අපි කියන මීටරයක් කියලා. ගොඩක්ම මීටරයක් නම් මේ විදිහට මේක කරගන්න. ඉතින් ගොඩක් ළමයි එහෙම නැහැ. ඒකයි මම අර විදිහට සරලවම ගියාද. මොකද මේ ගිණුම් කරන අලුත් නේ. ගිණුම් කරන්නේට අලුත්. ඒකයි මම මේ එදිනදා ගෙදර වෙන දේවල් මේ උදාහරණ ගන්න දැන්ට. එදිනදා ගෙදර වෙන දේවල් උදාහරණ ගන්න ඒකයි. නැත්තම් මේ ගිණුම් කරන එක එකපාරට අපේ ව්‍යාපාරයක් පැත්තෙන් එකපාරට දකින්න ගියොත් අත්තන අමාරු ගොඩක් වෙලාට මේ. ඒකයි මම එදිනදා ගෙදර වෙන ගණන් සිදුවීම මේ වගේ වෙලාවට උදාහරණ ගන්න. ඒක තවඩියක් හරි තේරෙනවා. ඒකයි. හරි. එතකොට ඒක හරි. ඊ කියන ගණන් දෙන්න රුපියල් 13,000ක බාණ්ඩ ණයට ගත්තා. 13,000ක බාණ්ඩ ණයට ගත්තා. මොකක්ද වෙන්නේ බාණ්ඩ ණයට ගත්තා? දැන් ණයට ගත්තේ. සල්ලි වල ණය ගත්තේ ණයට. හරි. ණයට ගත්තා. මොනවද හම්බුනේ බාණ්ඩ? අපිට හම්බුනේ මොනවද බාණ්ඩ හම්බුනේ? අන්න මෙහෙමනේ දැන් අර පුසිට උදාහරණයක්. අන්න අපේ ව්‍යාපාරයේ අපි රුපියල් 13,000ක බාණ්ඩ ගන්නවා මංචයෙන් හරි මරිබන්ඩෙන් හරි බිස්කට් පෙට්ටි ටිකක්. රුපියල් 13,000ක් වුණා බිස්කට් පෙට්ටි ටිකක් ණයට ගන්නවා. හරි. ඒ ලාගේ 15,000 ඒ සෝරි 13,000. හරි. ණයට ගත්තේ දැන් ගෙවුවේ නැහැ සල්ලි. දැන් දුන්නා රුපියලක්වත්. අපි කිව්වා හරි මහත් ඊළඟ සතිය ඔයාලා එද්දී අපි සල්ලි දෙන්නම්කෝ. එහෙම කිව්වා. ණයට ගත්තා. හරි. බිලට දාන්නකෝ ඔක. ඊළඟ සතියේදී අපි සල්ලි දෙන්නම්කෝ. කොහොම කියලා ගත්තා. ඕක නෙවෙන්නේ. දැන් සල්ලි දුන්නා ඊළඟ සතිය දෙන්නම් කියලා ගත්තා. හරි. එතකොට දැන් සල්ලි දුන්න නැත්නම් මුදල් වලට බලපෑමක් වෙන්නේ නැහැ. මොකටද බලපෑම? බාණ්ඩනේ හම්බුනේ.
බාණ්ඩ හැමෝට 10000ක. බාණ්ඩ එක මොකද්ද? ගැනුම් ගැනවද වත්කම්. වත්කම් වැඩි වෙනවා. බාණ්ඩ වැඩි වෙනවා. වත්කම් වැඩි වෙනවා මොකද්ද? කීයකින්ද? 13000කින්. මෙතන දාන තොගය කියලා. නැත්තම් ගැනුම් කියලා. තොගේට වඩා ගැනුම් කියන එක දාන්න. හරි. අවරන්නේ. ඔය දෙකෙන් මොකක් හරි කමන්න දාන්න දැන්. තොගය හරි ගැනුම්. කෝකත් එකෙන් තොගයේ අවසානයේ තමයි අපි තොගය කියලා කියන්නේ. නමුත් තර දැන්ට හිතන්නේව දැන්ට තොගය හෝ ගැනුම් කියලා මෙහෙම දාන්න. ඒ කියන්නේ අපේ තියෙන බඩු තොගය වැඩි වුණා. හරි. ඒක අපේ පැත්තේ මාසියක්. ඒ කියන්නේ වත්කම. හරි. ඒ කියලා දුන්නා. ඒක වත්කම වැඩි වෙනවා. අයි මේවා විකුණන අනාගතයේ ආර්ථික ප්‍රතිලාභය සම්පත් කළා යන ව්‍යාපාර. වර්තමාන අපේ පාලනේ තියෙන. බඩු ටික අපි ගාව තියෙන. අපේ අතේ තියෙන්නේ. අපිට ඕන දෙයක් කරන්න පුළුවන් මේ බඩු ටික. නේ. ඒ වගේ. අනාගතයේ ආර්ථික ප්‍රතිලාභය සම්පත් කළා යන. ඒ කියන්නේ වත්කමක් කියන්නේ. හරි. එතකොට 13000 තොගය වැඩි වුණා. ඊට පස්සේ නායකනේ ගත්තේ. නායකනේ ගත්තා. දැන් මංචියකට කිව්වා හරි මහත්තයෝ ලැබෙනවා තියෙන්නේ කිව්වනේ අපි. කිව්වා නම් අනිවාර්යෙන් ආවොත් දෙන්න එපා නේ ලැබෙනවා තියෙන්නේ. ලැබෙනවා තියෙන්න ලෝරිය පේද්දිම කියනවා. 13000ක් ගන්න 10000ක් ගන්නවා. මම මංචියකට දෙන්න එපාද? කියනවා. මම කැෂියර්ට කියනවා. මල්ලිය 13000ක් ගන්නවා. අන්න මංචියකින් එනවා සල්ලි දෙන්න. මොකද්ද අපි? බැඳිලින්නේ කියවනේ. ගෙවන්න බැඳිලින්නේ. අද ගත්තම 13000ක් වඩු අද සල්ලි දුන්නේ නැහැ. ඊළඟ හතිය දෙන්න ඕනේ. මොකද්ද? බැඳිලින්නේ 13000ක් ගෙවන්න ඕනේ නේ. මොකද්ද ඒකට? ණය අපි ණය හිමියෙක්. අපි ගෙවන්න බැඳිලින්නේ. අපි දැන් සල්ලි දුන්නේ අපි ලබන හදිසි සල්ලි දෙන්නම් කියලා කියනවා. දැන් බරු ටික ණයට ගත්තා. අපි ණය හිමියෙක්. හරිද? ව්‍යාපාර ණය හිමියෙක්. ණය හිමි නම් මොකද්ද? වගකීමක්. ණය හිමි කෙනෙක් වැඩි වුණා. වගකීම වැඩි වෙනවා. රුපියල් 13000. මෙතන දාන්න ණය හිමි කියලා. මංචි කියලා දාන්න නෝ මෙතන ණය හිමි කියලා දාන්න. හරිනේ. වගකීම වැඩි වුණා. වත්කමුත් වැඩි වුණා. තොගේ කියන වත්කම වැඩි වුණා. මෙහෙ ණය හිමි කියන වගකීම අපේ පැත්තෙන් වැඩි වුණා. හරිනේ. එතකොට දෙක බලන්න. හරිනේ. දෙපැත්තම 10000 වැඩි වුණා. හරි ඊළඟට රුපියල් 8000ක බාණ්ඩ රුපියල් 10000කට විකුණුවා. හරි රුපියල් 8000ක බාණ්ඩ රුපියල් 10000ට ණයට විකුණුනේ. හරි ණයට විකුණුනේ 8000ක 10000ට ණයට විකුණුනේ. අපිට නෙවෙයි ණයට විකුණුනේ. 8000ක බාණ්ඩ 10000ට විකුණුනේ. ඒක කිව්වම මතක් වෙන්නේ 8000ක ඒවා අපි ගාව තියෙන 8000ක අපි 10000ට දුන්නේ 2000 මොකද්ද 2000 මොකද්ද ලාභනේ අපි ගාව තියෙන 8000ක අපි 10000ට දුන්නේ නේ හරි අපි ගත්ත මංචි පෙට්ටි ටික 8000යි වංචි හරි මෙලිබන් හරි බිස්කට් පෙට්ටි වල පට්නාගම 8000යි අපි ඒවා 10000ට විකුණුනේ නේ 10000ට විකුණුනේ නේ හරිනේ එතකොට එතනින් 2000ක් මොකද්ද ලාභය ලාභය 2000 මේක අපේද ණයට දෙන්නේ කියලා දාලා නැහැ ලාභය නම් ලාභයම තමයි හරිනේ හරිනේ කොහොමද ව්‍යාපාර ලාභය අපේද ණයට දෙන්නේ කතාවක් අදාළ නැහැ ලාභය නම් ලාභය කවදාද ලාභය හම් වෙනවනේ ඒගොල්ලෝගේ නේ දැන් අපි කාටද සල්ලි දැන් අපිට සල්ලි දෙනවා ඔය කට්ටිය ඒ කියන්නේ අන්න නිමල් කියන පුද්ගලයා ඇවිල්ලා අපෙන් රුපියල් 10000ක බඩු අරන් ගියා. හරි මහත් අපි මං ඊළඟ හදේ දෙන්නම් කියලා අය අරන් ගියා අපෙන් බඩු ටික. හරි අපි ආරි නිමල් ගමන්නේ වෙලා ඊළඟ හදේ ගෙනත් දෙන්න කියලා අපි දුන්න බඩු ටික නේ. ඕකනේ උනේ. අපි දුන්නේ 8000ක එයාට. එයාට 10000කට දුන්නේ. 8000ක් වටිනේම එයාට 10000කට දුන්නේ විකුණුනේ. ඒතකොට එයා අපිට 10000ක් දෙන්න ඕනේ. ඒක නෙමෙයි මෙතන. 8000ක බාන්න 10000ක් ණයට විකුණුනේ. හරි ණයට විකුණුනේ. නිමල් කියන්නේ අපේ කවුද? නිමල් අපිට සල්ලි දෙන්න ඕනේ නේ. අපේ කවුද? නිමල් කියන්නේ ණය ගැතියෙක් නේ. නිමල් අපිට සල්ලි දෙන්න ඕනේ.
10,000ක් දෙන්න ඕනේ. අපේ ණයගතිය. ණයගතිය කියන එක මොකක්ද වෙන්නේ? වැඩි වෙනවා. ණයගතිය කියන එක වැඩි වෙනවා. එයා අපිට සල්ලි දෙන්න ඕනේ. අපේ පැත්තෙන් ඒක වත් කමන්නේ. අයි අපිට අනාගතයේදී ආර්ථික ප්‍රතිලාභ සහිත සම්පත් ගලා එනවනේ. එයා සල්ලි දෙනවනේ අපිට 10,000ක් වෙනවා. අනාගතයේදී. වර්තමානයේ අපේ පාලනේ තියෙන්නේ. නිමල් කියන එක අපි අර දෙන්නේ. හරි. එයා අනිවාර්යයෙන් සල්ලි දෙන්න බෑනේ. නැත්තම් අපිට පුළුවන් ක්‍රියාමාර්ග ගන්න අපේ පාලනේ අපි අර දෙන්නේ. එයා නිමල්. 10,000 දෙනකම් අපි අර දෙන්නේ නේ. නේ. 10,000ක් ණයට විකුණුණා. 10,000 ණයට විකුණුණා කියන්නේ මොකද්ද මේ මුදල් නෙවෙයි ණයගැති. ණයගැති. හරිනේ. 10,000 ඔව් 10,000ට විකුණුණා. දැන් කීයක භාණ්ඩ දුන්නේ නිමල්ට අපි? කීයක භාණ්ඩ දුන්නේ? 10,000ක් එයාගෙන් අපිට එන්න නම් අපි කීයක භාණ්ඩද මෙයාට දුන්නේ? 8,000ක භාණ්ඩ. 2,000 ලාභය ආවේ. 8,000ක භාණ්ඩ දුන්නේ. 8,000 භාණ්ඩ. තොගියෙන් දුන්නේ නේ. ඒතර මොකක්ද? තොගියෙන් මොකද? වත්කම නම්. වත්කම තොගිය දුන්නා නම් තොගිය අඩු වෙනවනේ. තොගිය අඩු වෙනවා නම් වත්කම අඩු වෙනවා. අඩු වෙනවා මොකද? 8,000 මොනවද? මෙතන දාන ගැනුම් හරි තොගිය හරි මොනවද දාන්න. හරිනේ. ඔන්න ඔහම තේරුම් ගන්න. දැන් හරියට මේ දෙකේ සුද්ධ බලපෑම කීයද? ධන 10,000ක් තියෙනවා, ඍණ 8,000ක් තියෙනවා. 10,000ක් තියෙනවා, ධන 10,000යි ගණන් බලන්න. ධන 10,000යි ඍණ 10,000යි. කීයද? ධන 10,000යි. මෙහෙත් ධන 10,000 තියෙනවා. හරිනේ. සමීකරණය හරි. ඊළඟ ආතේ නේ ඔව් ආතේ ඒක හොඳ මේ ප්‍රශ්නයක් ආගරේ සම්බන්ධ අයිතිකරු රුපියල් 5000 මුදලක් තම පෞද්ගලික ප්‍රයෝජන ව්‍යාපාරයෙන් ගත්තා. හොඳ අයිතිකරු ඉන්නේ. අයිතිකරු ව්‍යාපාරයෙන් දෙන්නේ නේ. හරිනේ. ඔන්න ඔයාලගේ බුස්සිටියේ ඔයාලා කරන්නේ. ඔයාලගේ බුස්සිටියේ. හරිනේ ඔයාලගේ ව්‍යාපාරේ ඔයා ගිහිල්ලා ඔයාගේ මොනවා හරි වියදමක් වෙනුවෙන් අම්මේ මට මේ පොට්ටික් ගන්න ඕනේ. එහෙම කියලා අම්මා කියන මං ගාව දාන්න නැපතිද? බලන්න අපේ කඩෙන් ලාච්චියෙන් අතොන්න ගන්නකො කීයක් හරි කියලා ඔයාලගේ ව්‍යාපාරේ 5000ක් ගත්තා. ලාච්චියෙන් කියලා 5000ක් ගත්තා. අපේ සල්ලි නේ ව්‍යාපාර සල්ලි. අපි අයිතිකරුවෝ තමයි. නමුත් ව්‍යාපාර සල්ලි. අපි ගත්තේ ව්‍යාපාරේ. හරිනේ ව්‍යාපාරේ 5000ක් ගත්තා. අපේ මොනවද? ඒ ව්‍යාපාරේ පැත්තේ මොකද්ද? ගැණිලි. හරිනේ. අයිතිකරුවෝ ගත්තා නම් ව්‍යාපාරේ අපි කිසි භාණ්ඩයක් හරි මුදලක් හරි ඒක ගැණිලි. ගැණිලි මොකද්ද? ගැණිලි මතක් කරනකොට හිමිකම් වලට හිමිකම් අඩු වෙනවා. කීයකින්ද? 5000කින්. හරිනේ. 5000කින් අඩු වෙනවා. 5000 අන්න දැන් මෙතනදී අන්න අරගෙන. දැන් මෙතන දාලා කොටද 5000 දැම්මම නම් මෙතන ඍණ 5000 නේ. නේ? එහෙනම් මොකද සමීකරණය? සම්පූර්ණ වෙනස් වෙනවා. වත්කම් සමානයි වත්කම් ඍණ හිමිකම්. නේ? මම කියවා මේ දන් ලකුණු නැතුව මෙතන 5000 තිබ්බනම්. ඒ කියන්නේ දන් ලකුණු දාලා 5000 දානවා කියන්නේ. හරිනේ? සෝරි දන් ලකුණු දාලා වෙන ලකුණ දාලා 5000 දානවා. හරිනේ? නැත්තම් මේ දන් ලකුණු නැතුව මෙතන ඍණ 5000 දැම්මොත් සම්පූර්ණ වෙනවා. හරි. ගැණලි මෙතන ලියන්නේ ගැණලි කියලා. මේ ගැණලි කියන එක තමයි අඩුවන්නේ. හරි. ඊළඟට මොකක්ද උනේ? ව්‍යාපාර පැත්තේ මොකක්ද උනේ? ව්‍යාපාර ලාජෙන් සල්ලි කියන්නේ. ව්‍යාපාර පැත්තෙන් සල්ලි කියන්නේ. අයිතිකාරයවන් කියන්නේ. නේ? ඔයාලා පොත් ගන්න ඕනේ කියලා අම්මට කිව්වා. අම්ම ගාව දැන් සල්ලි නැහැ කියලා අම්ම ගහන ලාජෙන් ගන්න ව්‍යාපාර අපේ පුස්තිරි ලාජෙන් ගන්නවා කියලා. හරි ඔයාගේ 5000 ගත්තා. ව්‍යාපාර පැත්තෙන් පුස්තිරි පැත්තෙන් 5000ක් අහිමි. 5000 කියයි මුදල්නේ 5000 කිය. ව්‍යාපාර පැත්තේ. හරි මෙතන හිතන්න ව්‍යාපාර පැත්තේ. දැන් මොකද? ව්‍යාපාර හිමිකම අඩු වෙනවා ගැනලි කියලා. ඒ වගේම මුදලුත් අඩු වෙනවා 5000. මොකද්ද? මුදල්. හරිනේ? අච්චර බොහොම සරලයි. පුස්තිරිය හරි මොන කන්දරේ හරි උදාහරණයක් මත තියාගෙන මේක මත තියාගත්තොත් හරිම ලේසි. මෙතනින් එහාට. හරි. ඒතර ඒ ගාන හරි. ඊළඟට බලමු MC වල. වතුරක් එහෙම බොන්නද? හරි.
දෙවෙනි එක බලන්න. ඉව ගන්න. දෙවෙනි ගන්න. පහසන ගන්න නිසා හිමිකමට සිදුවන සුද්ධ බලපෑම ගන්න. නම් මොකද හැල්ලා පහ දෙන්නේ. බලමු මොකක්ද අහරින්නේ කියලා. පහසන ගන්න වෙන නිසා හිමිකමට සිදුවන සුද්ධ බලපෑම. සුද්ධ බලපෑමක් අහලා තියෙනවා. අපි දන්නේ නැහැ මොකක්ද මේ සුද්ධ බලපෑම කියන්නේ. හිමිකමට සිදුවන සුද්ධ බලපෑම. මෙන්න හිමිකම. හිමිකම කිව්ව ගමන් මතක් වෙනවද මොකද්ද? අයිතිකරු සම්බන්ධ අතිරේක ප්‍රාර්ථනාවේදී ගැණිලි සහ ආදායම් වියදම්. හරිද? මේකට වෙන සුද්ධ බලපෑම. මොකද සුද්ධ බලපෑම කියන්නේ? සුද්ධ බලපෑම. සුද්ධ බලපෑම කියන්නේ සුද්ධ බලපෑම කියන්නේ මොකද්ද? සුද්ධ වශයෙන්ම මෙතනදී හිමිකම අඩු වෙනවද වැඩි වෙනවද? ඒ කියන්නේ මේ ගණන් ඔක්කොම බලපෑම නිසා ගණන් සියල්ලම බලපෑම නිසා මේකට අඩු වෙනවද එකතු වෙනවද? මම මේ ගණන් හතර කියන්නම් ඉස්සෙල්ලා. හරි මෙතන ABCD කියලා තියෙනවා. හරි. මම බලමු මේක. A කියන්නේ මොකද්ද? A B C D. හරි. සුද්ධ බලපෑම තමයි අහන්නේ. A කියන්නේ අයිතිකරු රුපියල් 20000 ප්‍රාථමික දෙකම. හරිමනේ සීන 20000 ප්‍රාථමික දෙකම. මොකද හිමිකම වැඩි වෙනවා 20000ක්. වැඩි වෙනවා 20000ක්. හරිනේ. හිමිකමට විතරයි අහලා තියෙන්නේ. පත්කමකින් ඔක්කොම මේ හැරව දාගන්න ඕනේ නැහැ මෙතන. අහලා තියෙන හිමිකම විතර. අදාළ දේ විතරක් කරන්න. විභාගයේදී නිකන් දන්නවා කියලා ඔක්කොම දාගන්නවා. දාලා අන්තිමට මේකට ලකුණු විනාඩි 15ක් විතර ගන්න මේක MC වල කරන්න. එහෙම කරන්න ඕනේ. හිමිකම විතරයි අහලා තියෙන්නේ. හොඳින් ප්‍රශ්නේ කියවන්නේ හිමිකම විතරයි අහලා තියෙන්නේ. හිමිකමට විතරක් අදාළ වෙන කෑල්ල විතරක් දාගන්න. හරිනේ. දැන් මෙතනදී රුපියල් 20000ක ප්‍රාර්ථනාවක් ඇදෙනවා. දැන් මෙතනදී අනිකුත් ආයෙ මොකද වෙන්නේ? 20000ක ප්‍රාර්ථනාවක් හිමිකමට හිමිකම වැඩි වෙන අතරේ මුදල් කියන එකත් 20000ක් වැඩි වෙනවා. මුදල් කියන එක මෙතන දාලා කරගන්න එපා. මෙතන දාලා වෙන්නේ හිමිකම විතර. හරිනේ. මේ කෙටි ක්‍රම නෙමෙයි මේවා. හරි ක්‍රම. කෙටි ක්‍රම නැත්නම් මෙතනට හරි ක්‍රම විතරයි ඇදෙන්නේ. හරි ක්‍රම ඇදෙන්නේ. ඒ හරි B එක රුපියල් 30000ක පිරිවැය වූ තොගයක් රුපියල් 40000කට විකුණුණා. අතනින් බලන්න. බලන්න එතන මොකද වෙලා තියෙන්නේ? 30000ක පිරිවැය වූ තොගයක් 40000කට විකුණුවා. හරිද? 30000 පිරිවැය වූ තොගයක් 40000කට විකුණුණා. මංචි මැලිමන් කතන්දරේම තමයි. මංචිගෙන් මැලිමන් එකෙන් ගත්ත 30000 වලු ටික 40000ට විකුණුණා. 10000 මොකද්ද? ලාභය 10000 ලාභය. ලාභය මොකද්ද? හිමිකමට මොකද වෙන්නේ? එකතු වෙනවා. 10000ක් එකතු වෙනවා හිමිකමට. ලාභය වැඩි වුණා. හිමිකම වැඩි වෙනවා. හරිනේ? ආදායම් සහ වියදම් අතර වෙනස තමයි ලාභය කියන්නේ. ආදායම් වැඩි වෙද්දී හිමිකම් වැඩි වෙනවා නම් වියදම් වැඩි වෙද්දී හිමිකම අඩු වෙනවා නම් ආදායම් ඍණ වියදම් ලාභය වැඩි වෙද්දී හිමිකම් වැඩි වෙනවා. අලාභයක් වෙද්දී හිමිකම් අඩු වෙනවා. හරිනේ? 10000 වැඩි වෙනවා. ඊට පස්සේ බලන්න රුපියල් 5000ක භාණ්ඩයක් අයිතිකරු තම නිවසේ පරිභෝජනයට ලැබෙන යනවා. හරිනේ? එහෙනම් ඔයාලගේ බොස්සිඩි ඔයාලා ගිහිල්ලා බොස්සිඩියේ දින හාල් ගෝණියක් අරගෙන ගෙදරට උයන්න ගන්නවා. ඒක නෙමෙයි මෙතන. සරලව කිව්වොත් නේ 5000ක භාණ්ඩයක් අයිතිකරු තම නිවසේ පරිභෝජනයට ලැබෙන යනවා නේ. ඔයාලා බොස්සිඩියේ ගිහිල්ලා ඔයාලගේ ව්‍යාපාරේ ඔයාලා බොස්සිඩි ඔයාලා ගිහිල්ලා අම්මගේ ගෙදර යන්න පුතේ හාල් නැහැ මේ බොස්සිඩි හාල් ගෝණියක් අතරන් අරන් ගිහලා ඔයාලා ගිහිල්ලා බොස්සිඩි හාල් ගෝණියක් අරන් යනවා. ඒක නෙමෙයි. අයිතිකරු භාණ්ඩකේ තම නිවසේ පරිභෝජනයට ගැනීම නේ. කීයක භාණ්ඩකයද? 5000. එතන මොකද වෙන්නේ? ව්‍යාපාර පැත්තේ මොකද? භාණ්ඩකේ ව්‍යාපාර පැත්තේ හිමිකමට දැන් හිමිකමට බලපාන මොකද්ද? ගැන්ලි කියන එක නේ. ගැන්ලි කියන්නේ මොකද්ද? හිමිකම අඩු වෙනවනේ. ගැන්ලි 5000ක් කියන්නේ හිමිකම අඩු වෙනවා. හිමිකම අඩු වෙනවා 5000. හරි. මෙතනදී භාණ්ඩකේ අඩු වීමක් එතනට අදාළ කරගන්න එපා මෙතන. අයි අහලා තියෙන හිමිකම විතර. හොඳට මතකද හිමිකම විතරයි අහලා තියෙන්නේ. අහලා තියෙන විතර උත්තර ලියන්න. ඊට පස්සේ රුපියල් 15000ක විදුලි වියදමක් ගෙවුවා. මොකක්ද වෙලා තියෙන්නේ? විදුලි වියදමක් ගෙවලා 15000ට. හරිනේ.
ඒක මම ගෝ විදුලි වියදම් කියන්නේ මොකද්ද? මෙතන වියදමක් කියන වචනම තියෙනවා. වියදම. වියදම් කියන්නේ මොකද්ද? වියදම් වැඩි වෙද්දී හිමිකම් මොකද වෙන්නේ? අඩු වෙනවනේ. හරි. ලාභය අඩු වෙනවනේ. වියදම් වැඩිද ලාභය අඩු වෙනවනේ. හරිනේ. වියදම් අඩුද ලාභය අඩු. විදුලි වියදම. අපි ගෙවන්න ඕනේ. අපේ වියදම. හිමිකමට අපේ හිමිකම අඩු වෙනවා. අයිතිකාර ව්‍යාපාරේ හිමිකම අඩු වෙනවා. ව්‍යාපාරේ හිමිකම අඩු වෙනවා. නේ? හිමිකම අඩු වෙනවා. වියදම් වැඩි වෙනවා කියන්නේ හිමිකම අඩු වෙනවා. කීයද? 15000. අඩු වෙනවා. 15000. මෙතනට දාගන්න. මෙතන ඕනනම් කොහෙන් හරි පුනන ලියා ගන්න වියදම් අඩු වීමේදී හිමිකම්ද වියදම් වැඩි වීමේදී හිමිකම් අඩු වේ. හරිනේ. ආදායම් ඍණ හිමිකම් වලට බලපාන්නේ ආදායම් වියදම්. ඒ වගේම ප්‍රාර්ථනීය ගැනීම. වියදම් වැඩි වුණොත් හිමිකම් අඩු වෙනවා. පටලවා ගන්න එපා. හිමිකම් වැඩි වුණොත් වියදම් අඩු වෙනවා. ආදායම් වැඩි වුණොත් ඒත් හිමිකම් වැඩි වෙනවා. හරිනේ. වියදම් වැඩි වුණොත් හිමිකම් අඩු වෙනවා. හරිනේ. ඔක ලියා ගන්න. ආදායම් වැඩි වුණොත් හිමිකම් වැඩි වෙනවා. වියදම් වැඩි වුණොත් හිමිකම් අඩු වෙනවා. හරිනේ. ඒතර වියදම් අඩු වුණොත් හිමිකම් වැඩි වෙනවා. ඒ කියන්නේ පැත්තට. ආදායම් අඩු වුණොත් හිමිකම් වැඩි වෙනවා. හිමිකම් අඩු වෙනවා. හරිනේ. ඒක හරියට ඔලුවට දාගන්න. දැන් මෙතන සුද්ධ බලපෑම කියන්නේ මොකද්ද? අන්න දැන් සුද්ධ බලපෑම කියන්නේ අපි දැන් පුළුවන් වෙනවා. මොකද? මෙන්න මේ හතරෙම එකතුව. එකතුව කියන්නේ සුද්ධ මේ ධනයව තියෙනවා මෙතන කීයද? 20000යි 10000යි 30000යි. ධන 30000යි ඍණ කීයද? ඍණ 10000. sorry ඍණ 20000. 5000 වලද 20000යි. ඍණ 20000යි ධන 30000යි ගණන් පුළුවන් නේ. ධන 30000යි ඍණ 20000 කීයද? ධන 10000යි නේ. ධන 10000යි. එකතු කිරීම අඩු කිරීම වැඩි කිරීම ගුණ කිරීම පුළුවන් නම් කොමස් ටික මේ හරකර කතන්දරේ පුළුවන් නම් කොමස් පුළුවන් හරිනේ. ඊට පස්සේ ධන 10000යි. බලන්න උත්තරේ ඔබේ මොකක්ද දෙන්නේ කියලා. රුපියල් 15000කින් වැඩි වේ. රුපියල් 10000කින් අඩු වේ. රුපියල් 10000කින් වැඩි වේ. රුපියල් 15000කින් අඩු වේ. දැන් මේ කලාපරලන් ගන්න බෑ මේ ප්‍රශ්නෙට. හරි. එකම උත්තරේ දීලා තියෙන්නේ වැඩි වේ අඩු වේ කියලා. නේ. 50-50 ගන්නත් බෑ මේක. නේ. අය අපිට ඔන්න ආරි 15000 ආවනම් මෙතන දැන් අපි මේ ගාන හදන්නෙම නැතුව මෙතන කලාපරලන් ගහන්න බෑ. නේ. ඔන්න වැඩිලා එහෙම තිබ්බා. 15000කින් වැඩි වේ. 10000කින් අඩු වේ. 10000කින් වැඩි වේ. ආ 20000කින් අඩු වේ. ඒතර 10000 දෙකක් තියෙනවා 15000 20000. ඒතර යන්තම් හරියට නෝනේ අපිට 10000 දෙකක් තියෙනවා. එහෙනම් හරි 10000 එකක් වෙන්න ඕනේ වැඩි වේ හරි අඩු වේ. ඒතර මේ දෙකෙන් මම හරි ගන්නවා. නමුත් මෙතනදී ගහන්න බෑ. මෙතනදී හොඳ ප්‍රශ්නයක් දෙලා තින්නේ 10000කින් වැඩි වේ 10000කින් අඩු වේ. අනිත් එක 15000කින් වැඩි වේ 15000කින් අඩු වේ. උත්තර හතර හොඳට ගැට ගන්නවා තියෙනවා. ඒතර හරියම අපි මේ සම්පූර්ණයෙන්ම හදන්න ඕනේ ගන්න. ඒකෙත් අඩු වෙනවද වැඩි වෙනවද කියලා හරියට හදන්න ඕනේ. හරි. උත්තරේ මොකක්ද? 10000කින් වැඩි වේ. අයි 10000 තියෙන්නේ. සුද්ධ බලපෑම 10000කින් වැඩි වේ. උත්තරේ මොකක්ද? උත්තරේ 3. දෙකට උත්තරේ 3. මේ විදිහට දාගන්න. මෙතනදී ඔන්න ලියාගෙන හිමිකමට සිදුවන බලපෑම පමණයි අහන්නේ. ඒ නිසා සම්පූර්ණ සමීකරණ දාගන්න ඕනේ නැහැ මෙතන. හිමිකමට සිදුවන බලපෑම පමණයි අහන්නේ. හරිනේ? ඊට බලමු තුන්වෙනි එක. පහසනම් ගනුදෙනු නිසා ගිණුම් කරන සමීකරණ සිදුවන බලපෑම වන්නේ. ගිණුම් කරන සමීකරණයට සිදුවන බලපෑම වන්නේ. බලමු මොකක්ද වෙන්නේ කියලා. නායකත්වයෙන් රුපියල් 25000ක මුදල අයිතිකරු තම ප්‍රායෝගික ප්‍රයෝජනට ගැනීම. මොකක්ද වෙලා තියෙන්නේ? නායකත්වයෙන් ලැබුණ රුපියල් 25000ක මුදල අයිතිකරු තම ප්‍රායෝගික ප්‍රයෝජනට ගත්තා. හරි. ඔන්න මෙහෙම දැන් හිතන්නකෝ. අපි කාට හරි භාණ්ඩ ණයට විකුණලා ව්‍යාපාර පැත්තෙන් කාට හරි භාණ්ඩ ණයට දීලා අර නිමල් කෙනෙක් නම් උදාහරණයක් අපි නිමල්ට ණයට බඩු දුන්නා 25000. හරිනේ. එයා ඒ 25000 හරිද? නමුත් ඔන්න ඔයා තුස්තරි ඉන්නලා ඔයාගෙන එයාගෙන් සල්ලි ගත්තා. නිමල්ගෙන් සල්ලි ගත්තා. අරගෙන ලාච්චුට දාන්න ඔයා සාප් විදාලා. මම මේකෙන් මට මේ ලැප්ටොප් එකේ වාරිකේ ගෙවන්න ඕනේ. එහෙම කියලා ඔයාගේ පෞද්ගලික වැඩ කරලා මේක අරන් යනවා. අන්න ඒක වෙලා තියෙනවා.
නිමගෙන් හම්බවන 25000 ලාච්චුවට දන්නේ නැහැ. ව්‍යාපාරයට දන්නේ නැහැ. ඔයා ඒක අරගෙන එනවා. ඔයා ව්‍යාපාරයේ අයිතිකාරයා. ඔයා මේක සාප්පේ දාන් අරගෙන යනවා ඔයා වැඩකට. ඒකයි වෙලා තියෙන්නේ. හරිනේ. ඔයා කියනවා මගේ ලැප්ටොප් එකේ වාර්ගේ දාන්න ඕනේ. ඔයාගේ පෞද්ගලික වෙලට. ඒකට ගන්න 25000. ඒකයි වෙලා තියෙන්නේ. හරිනේ. අන්‍යව උදාහරණ මකර උදාහරණයක් දාන්න. හරිනේ. බලමු මොකද වෙන්නේ 25000 ගෙන් මුතලක් අය නායකයෙක් ලැබිච්ච 25000 එයා ඒ වෙනම ලාච්චුවට දාන්න සාප්පේ දාන්න වෙනවා. හරිනේ. ව්‍යාපාරයට ඒතර දාන්න එයා. ඒතර දැන් හිතුවද අයිතිකරු ව්‍යාපාරයේ යම් කිසි මුදලක් ගත්තොත් මම මොකක්ද කිව්වේ? ගැණිලි කියලා කිව්වේ. ව්‍යාපාරේ බඩු හරි සල්ලි හරි ගත්තොත් ගැණිලි. දැන් මේකත් එහෙම දෙයක් නේ. අයිතිකරු ව්‍යාපාරෙන් මේ සල්ලි ගත්තේ නේ. නායකතියගෙන් හම්බෙලා අහන කොහෙට දාන්න ඕනේ ඒක. ව්‍යාපාර ලාච්චුවේම දාන්න ඕනේ. නමුත් ලාච්චුවේ දාන්න එයා සල්ලි ටික ගත්ත එයාගේ පෞද්ගලික වගේ නේ. එහෙනම් ඒක මොකද්ද? ගැණිලි. අල්ලව ගන්න බෑ ඒක ගැන එකක් දෙනලි. මේ ලාච්චුවේ තිලම තියෙනකම ගන්න ඕනේ කියලා ගන්න නැහැ. කොහෙන් නායකයෙක්ගෙන් හම් වෙන එකක් එයා ඒ වෙලේ ලාච්චුවේ දාන්න නැතුව ඒ වෙලේ සාප්පුවට දාගත්තොත් ව්‍යාපාර සල්ලිනේ ගන්න යා නේ. ව්‍යාපාර සල්ලි ගන්න. හරිනේ. බොහොම සල්ලයි. 25000 මුදල නායකයෙක්ගෙන් ලැබෙන 25000 මුදලක් එයා පෞද්ගලික ප්‍රයෝජනට ගත්තා. ව්‍යාපාරේ දාන්නේ නැහැ. හරිනේ. එතන මොකද්ද? ගැණිලි. මේක හොඳ ප්‍රශ්නයක්. ගැණිලි කියන්නේ මොකද්ද? හිමිකම්. අපි දැන් මෙහෙම බලමුකෝ. වගකීම් දාන හිමිකම්. වත්කම්. ගැණිලි කියන හිමිකම කීයකින්ද ලැබුණේ? 25000ක්. හරිනේ. 25000ක් වැඩි වුණා. ඊට පස්සේ මොකක්ද අඩු වෙන්නේ? හරි. ඔන්න හරි. 25000 අපි ලාච්චෙන් ගත්තා. හරිනේ. ඒතර ගැණිලි. අයිතිකරු පැත්තෙන් ව්‍යාපාර පැත්තෙන් ගැණිලි. අයිතිකරු සල්ලි පොග්ලේ පොයිසන් එකක්. නිමල් කියන එක සල්ලි ගෙනලා දුන්නා. ඒතර අපිට නිමල්ගෙන් හම්බෙන්න ඕන ගාන අඩු වුණානේ. නිමල් කවුද නායකයෙක් අපි. අපි නායක විකුණන එක්කෙනාගේ නායකයෙක්ගෙන් සල්ලි හම්බුනේ. නායකයෙක්ගෙන් සල්ලි හම්බුනේ. නේ? ඒතර නායකයෙක්ගේ තියෙන වටිනාකම නේ අඩු වුණානේ නේ. ඒතර එයා අපිට දෙන්න ඕන ගාන අඩු වුණානේ. නේ? නිමල් කියන උදාහරණයක් ගමු. නිමල් කියන එක්කෙනා අපිට 25000ක් දෙන්න තිබ්බා. ඔන්න දැන් ඒ 25000 ගෙනත් දුන්නා. ඒතර ආයි නිමල් අපිට රුපියලක්වත් දෙන්න ඕනේ නැහැ. නායකයෙක් කෙනෙක් කෙනා අඩු වුණා නේ. ඒකනේ අඩු වුණා. නායකයෙක් අඩු වුණා. ලාච්චුවට දාන්නේ අපි ගෙනිච්ච එක වෙනම කතාවක්. හරිනේ. නිමල් කියන එක්කෙනාගේ ඒක නැත්නම් නායකයෙක් ශේෂය අඩු වීමක්. හරි 25000ක් අඩු වුණා. හරි. නායකයෙක්ගෙන් සල්ලි ලැබුණා. හරි. තරම ගන්න දෙන්නවත්කම් තමයි අඩු වෙන්නේ නේ. ඇයි නායකයෙක් කියන එක අඩු වෙනවා. නායකයෙක්. හරිනේ. ඒතර මොකක්ද උත්තරේ මොකක්ද? ගෙනුම් කරන සමීකරණ බලපෑම් වන්නේ. වත්කම් රුපියල් 25000න් අඩු වන අතර හරි. හිමිකම් 25000න් වැඩි වෙයි. බලමු. හිමිකම් 25000න් වැඩි වෙයි. අසෝලි මේ ගැණලි එතන හිමිකම අඩු වෙනවා මෙතන. හරිනේ. මෙතන හිමිකම අඩු වෙනවා. ඇයි මෙතන සමානලා කරන මෙතන අනිවාර්යෙන් ඇයි ගැණලි කියන්නේ හිමිකම අඩු වෙනවා. හරි. වත්කම 25000න් අඩු වෙන අතර හිමිකම 25000න් වැඩි. එහෙම වෙන්න බෑ. වත්කම අඩු නම් මෙහෙත් අඩු වෙන්න ඕනේ. හරි. එහෙනම් මුල් එක නෙවෙයි. එක නෙවෙයි. දෙක බලන්න. මේ විදිහට දාගන්න අමාරුනා. ඉංග්‍රීසියේ වර්ණ හතර අමාරුනා. නැත්නම් උත්තර හතර අමාරුනා. මේ විදිහට දාගන්න. ඒතර එකින් එක මම බලන්න විවරණය කරන්න පුළුවන්. වත්කම් රුපියල් 25000න් වැඩි වෙන අතර වගකීම් රුපියල් 25000න් අඩු වෙනවා. වත්කම් 25000න් අඩු වෙනවා. නෑ එහෙනම් එකත් අර දෙන්නේ කොහෙන්ද අඩු වෙන්නේ? වත්කම් 25000 වැඩි වෙන්නේ නේ. වත්කම් 25000න් අඩු වෙන අතර. ඔව්. හිමිකම 25000න් අඩු වෙයි. හිමිකම 25000න් අඩු වෙයි. හරිනේ. මේක හරියි. ඊළඟ ඊළඟ එක බලන්න. සමීකරණ කිසිදු බලපෑමක් සිදු නොවේ. මුදල් මේ වශයෙන් අවසන් ශේෂය අඩු නොවන සමීකරණ බලපෑමක් වෙනවා. ඒක දිගට වෙනවා හිමිකම් අඩු වෙනවා. සමීකරණ බලපෑමක් වෙනවා. හරිනේ. එහෙනම් උත්තරේ මොකක්ද? 3. හරිනේ. බලමු ඊළඟ ප්‍රශ්නේ මොකක්ද කියලා. 4 වෙනි එක. වගකීම් රුපියල් 15000න් වැඩි වෙන අතර වත්කම් රුපියල් 15000න් අඩු වැඩි වේ. මෙන්න ගණන් වන්නේ. වගකීම් 15000න් වැඩි වේ. වැඩි ලියන්න. හරි වැදගත් මිසිකුටි.
වගකීම් ධන හිමිකම් සමාන වත්කම්. කොහොමද මේවත් මොකද මේ කියන්නේ? වගකීම් පාවස්ථාවෙන් වැඩි වේ. අපි මේක මෙහෙම පොඩියට ලියා ගමු. මොකද දුන්නාට පස්සේ. වගකීම් මොකද මේක ඔළුවේ තියාගෙන උත්තර හතර කියලා ගන්න බෑ අනිවාර්යෙන්. මේක නිසා පොඩියට ලියා ගන්න. වගකීම් අනිවාර්යෙන් මේක පටන් ගන්න ගමන් මෙහෙම පොඩියට ලියා ගන්න. මොකද මේ කියලා තියෙන්නේ කියලා තාස්නේ. වගකීම් පාවස්ථාවෙන් වැඩි වේ. වගකීම් පාවස්ථාවෙන් වැඩි වේ. හරි බලන්න. මේකට පාවස්ථාවක් වැඩි වුණාලු. වත්කම පාවස්ථාවෙන් වැඩි වේ. වත්කම පාවස්ථාවෙන් වැඩි වේ. අපෙන් අහන්න බලන්න. මම ගන්න දෙනවා වන්නේ. මොකක්ද මේ ගන්න දෙනවා කියලා අහන්න. හතරක් දීලා දෙන්න බලන්න හතරේ මොකක්ද හරියන්නේ කියලා. එක අයිතිකාර සම්පාදකයන්ගේ මුදලින් ව්‍යාපාරය රුපියල් 15000 ණය පියවීම. හරි. සම්පාදකයන්ගේ මුදලින් ව්‍යාපාරය රුපියල් 15000 ණය පියවුවාලු. මෙහෙම වෙලාද. දැන් මේක අනිත් පැත්තට දාලා. මේක ප්‍රාධාන්‍ය දීමක් වෙලාද. දැන් ඔන්න ඔයාලා කුස්සිටියේ. ඔයාලා කුස්සිටියේ ඔයාලා කුස්සිටියේ ඔන්ලයින් බිලෙට රතු බිල කපන්න ඕන නේ. රයිට් කපන්න ඕන නේ. හරි ව්‍යාපාරයක්. ඔන්න ලාච්ච සල්ලි නැහැ. ව්‍යාපාර සල්ලි නැහැ. ඔයා මොකද කරන්නේ? ඔයා නෛතිකාරය ව්‍යාපාර ඔයාලා නෛතිකාරය. ඔයා මොකද කරන්නේ? ඔයාලා පෞද්ගලික මුදල්. ඔයාලා 15000ක් තියෙන බැංකුවේ මුදල් ඔයාගේ සල්ලි. ඔයා ඒක දාන ව්‍යාපාරයට ලයිව් බිල ගෙවන්න. ලයිව් බිල කියලා දැන් මේක ලයිව් බිල සඳහන් කරන්නේ නැහැ මම උදාහරණයක් කියන්නේ. අන්න ඒ වගේ ව්‍යාපාරයේ වියදමක් හරි වියදමක් පියවන ඔය තමන්ගේ පෞද්ගලික මුදලින්. ඔයාගේ තියෙන සල්ලි දාන ව්‍යාපාර වියදමක් කරනවා. ඒක නෑ ඒතොරම බලන්න. මොකද මේ? ව්‍යාපාරයෙන් ගත්තනම් ගැණිලි නම් දුන්නා නම් මොකද ව්‍යාපාරයට? ප්‍රාර්ථනයක් නේ අතිරේක ප්‍රාර්ථනයක්. හිමිකම ගැණිලි නම් හිමිකම අඩු වෙනවා. අතිරේක ප්‍රාර්ථන නම් හිමිකම වැඩි වෙනවා. හරිද? කියද? පාවස්ථා හිමිකම් වැඩි වෙන පාවස්ථා. හිමිකම් වැඩි වෙන්නේ නැහැ නේද? මෙතන මොකද? වක්කීම් වැඩි වෙනවා වත්කම් වැඩි වෙනවා. නෑ මුල්ලෙන් ගන්න බෑනේ. නේ? මුල්ලෙන් ගන්න බෑ. දෙවෙනි එක. නායකත්වයේ මුදල් ලැබුණා පාවස්ථා. බලන්න නායකත්වයේ මුදල් ලැබුණා පාවස්ථා. නායකත්වයේ මුදල් ලැබුණා. මුදල් ලැබුණා නම් මුදල් කියන එක වැඩි වෙනවා නම් වත්කම් වැඩි වෙනවා. මුදල් ලැබුණා නම් මුදල් වැඩි වෙනවා වත්කම් වැඩි වෙනවා. හරිද? 15000 හරි. ඒක හරි. ඊට පස්සේ මුල්ලේනේ. හරි මුල් කැලල හරි. දෙවෙනි කැලල බලන්න. සෝරි මුල් කැලල ඔව් හරි. මුල් කැලල හරි. ඊට පස්සේ නායකත්වයේ මුදල් ලැබුණ බලන්න. මේ වත්කම් කියන පැත්ත හරි. ඊට පස්සේ බලමු වගකීම්ද වැඩි වෙන්නේ කියලා නේද? හරි නායකත්වයේ මුදල් ලැබුණ බලන්න. මුදල් හම්බුණා බලන්න. මුදල් කියන එක වැඩි වෙනවා වත්කම් වැඩි වෙනවා. නායකත්වයේ කියන මේ සල්ලි හම්බුන නායකත්වයේ කියන ශේෂය අඩු වුණාද? නායකත්වයෙන් හම්බෙන්න ගන්න ඕන. හම්බෙන්න ඕන ගන්න අඩු වුණානේ අපිට. ව්‍යාපාරෙට නායකත්වයේ වත්කම් නම් එයා අඩු වුණා නම් එයාගේ ශේෂය අපිට හම්බෙන්න ඕන ගන්න අඩු වුණා නම් එයාගේ මොකද ව්‍යාපාරේ වත්කම් අඩු වීම. නායකත්වයේ අඩු වුණා නම් වත්කම් අඩු වීම නේ. වත්කම් අඩු වෙනවා. වත්කම් දඩුවල තියෙනවා නෑ. වගකීම් වැඩි වෙනවා. මේ නායක නෑ. හරි. තුන්වෙනි එක. බැංකු ණයක් ලබා ගත්ත රුපියල් 1500ක්. හරි. බැංකු ණයක් ලබා ගත්ත 1500ක්. බැංකු ණයක් ගත්තාම මොකද වෙන්නේ? මෙතන මොකද්ද ඒ උත්තරේ ගන්න බැරි ඇයි මෙතන? බැංකු ණයක් ගත්තාම මොකද වෙන්නේ? මුදල් කියන එක වැඩි වෙනවා. කීයද වැඩි වෙන්නේ? 1500ක්. මුදල් 1500ක් වැඩි වෙනවා. නමුත් මුදල් කියන වැඩි වෙන්නේ 1500ක්. හොඳට බලන්න. ඔක්කොම ළමයි ගොඩක් ළමයි දෙනෙක් ගොඩක් ළමයි මේ වගේ ප්‍රශ්නයක් දුන්නොත් සුවරකට තුන්වෙනි එකට උත්තරේ ගන්න. මේ ඉරි ගහන්නේ. ඇයි? හරිනේ. බැංකු ණයක් මොකද වෙන්නේ? වත්කම් වැඩි වෙනවා. ඒ වගේම වත්කමුත් වැඩි වෙනවා නේ. හරිනේ. වත්කමුත් වැඩි වෙනවා වත්කමුත් වැඩි වෙනවා. නමුත් කීයද වැඩිලා තියෙන්නේ? 15000. මෙතන කියන්නේ 1500. ඕක බලන්න හැන්නේ. හරි. බැංකු ණයක් ලබා ගත්තා. කලබලෙට නේ ගහන්නේ. ඔන්න වරද්දන දැන්. ඔන්න වරද්දන දැන්. බැංකු ණයක් ලබා ගත්ත වටිනාකම් බලන්න. වටිනාකම් බලන්න. 1500යි. නමුත් මෙතන 15000 තියෙන්නේ. එහෙනම් ගන්න බෑනේ ඒක. ඒක හිතන්නව දෙයක් නෑ. 1500 නම් තියෙන්නේ කෙලින්ම අයින් කරන්න. නමුත් ඒක උත්තරේ කරගන්න පුළුවන් අවස්ථා තියෙනවා. මේ කියන්නේ හරියම අපි මේ විශාල වශයෙන් මේ කියන්නේ
මේක අවුරුදු 10ක පේපර් ළමයි වරද්දන තැන් අධ්‍යයනය කරලා තියෙන්නේ. අපි ඒ කාලේ වරද්දපු තැනුත් අධ්‍යයනය කරලා තියෙනවා. අපි මම 2011 හැලිව්වේ. 2012 හැලිව්වේ මම ඕලෙවල් කොමර්ස්. අපි වරද්දපු තැනුත් අපි දැන් තමයි බලාගත්තේ හරි අපි මේ වරද්දන නේද කියලා. අන්නේ මෙන්න මේ වරද්දන තැන් තමයි මම මේ ප්‍රශ්න වලට ගොඩනගලා තියෙන්නේ. හරි මේ ප්‍රශ්න ඊටමත් වැදගත්. මොකද වරද්දන තැන් තමයි මෙතන මේ කතා කරද්දී ඔයාලා රතුගානින් හරි කොහෙන් හරි මේවා ලියා ගන්න ඕන. මෙන්න මේ හරි පොඩ්ඩක් වැදගත් මේ ටික. විභාගෙට වරද්දන්නේ නැහැ ඉතින් මේ වගේ දේවල්. මොනවද දුන්නා? ඒ කියන්නේ මේක වැදගත්කම. මේ වැඩසටහන අපේ. ඉස්සරහා දින වැඩසටහන අපේ ඉතාමත් වැදගත්. හරි. නැගලා දස්මතිය. බැංකු නායකව ගමන් හරි. වත්කම් වැඩි වෙනවා වක්කින් වැඩි වෙනවා. එහෙමනේ හිතන්නේ. නමුත් 1500. මේක කෙලින්ම අයින් කරන්න පුළුවන්. උත්තරේ ගන්න බෑ. මේක 1500 වටනාම වරද. හරි. මේක ගම අන්තිම 1515 කියන එක මෙතන පටලවා ගත්තා. හරිනේ. එහෙනම් අනිවාර්යෙන් උත්තරේ නේද? හතරෙන් බලමු මේක එකද කියලා. බාණ්ඩ තෝගය ණයට ගත්තා අපි 1500. බාණ්ඩ ණයට ගත්තා. ණයට ගත්තා. අපි සල්ලි ගවන්න ඩක් නේ. එහෙනම් අපේ මොකද්ද? බැඳීම. වක්කීම. වක්කීම වෙනවා 1500. හරිනේ. බාණ්ඩ ගත්තේ බඩුව කියන්නේ තෝගයක් වැඩි වුණා නේ. අපේ තෝගය වැඩි වුණා. බාණ්ඩනේ ආවේ වැඩි වුණා. ඒ කියන්නේ වක්කම් වැඩි වෙනවා. උත්තරේ මොකද්ද? 4. මේක අනිවාර්යෙන්ම දුන්නේ මේක මේ වගේ දේවල් වරද්දන නිසා. හරි. මේක කලින් කරා නම් අනිවාර්යෙන් සමානකට මේ තුන්වෙනි උත්තරට ගහන්න. ගොඩක් දෙයක්. උත්තරේ 4. හරි. 5. මේක පාස් වෙලා පහන දෙයක් මේ අන්තිම දෙක. ව්‍යාපාරයේ කඩකොලි වියදම් 8000ක් මුදලින් ගෙවීම මූලික ගිණුම් කරන සමීකරණයේ බලපාන ආකාරය නිවැරදිව දැක්කම පිළිතුරු දොරක්. කඩකොලි වියදම 8000ක් මුදලින් ගෙවුවා. මෙතන වියදමක් කියලාම තියෙනවා. කඩකොලි වියදම. හරි. එහෙම නැත්නම් වියදමක් දිය නැත්නම් කඩකොලි කියන ගෙවුවා නම් අපි ගෙවුවා අපේ වියදම. කඩකොලි කඩුව කියලා 8000 ලැබුණා. එහෙමනම් අපි කඩයක් දීලා අපේ කඩයක් කුලියට දීලා අපිට සල්ලි යනවා. ඒ කුලි මුදලක් හම්බෙනවා. කඩකොලි අපි ගෙවුවා. ගෙවුවා නම් අපේ වියදමක් ඒක. කඩකොලියක් අපිට හම්බුණා නම් ඒක අපේ ආදායමක්. අපි කුලියට කඩයක් දීලා අපි කුලි ආදායමක් ගන්නවා. හරිනේ. ඒතකොට එතන මේ ගෙවුවා හෝ මොකද හම්බුණාද කියන එකෙන් අපිට ආදායම් වියදම කියන එක තීරණය කරගන්න පුළුවන්. හරිනේ. ව්‍යාපාරයේ කඩකොලි වියදම 8000 මුදලින් ගෙවීම. හරිනේ. වේදමක් මුදලින් වේදමක් මොකක්ද අහන්නද? ගිණුම් කරන සමීකරණ බලපාන ආකාරය හරි බලන්න. කඩකොලි වේදම 8000 මුදලින් ගෙවුවා. මුදලින් ගෙවුවා නම් මොකද්ද වෙන්නේ? මුදල් කියන්නේ මොකද්ද? අපේ රාජ්‍යයෙන් සල්ලි යන්නේ නේ. කීයද? 8000ක් අඩු වෙනවා නේ. මුදල් අඩු වෙනවා නම් වත්කම් අඩු වෙනවා 8000. ඊට පස්සේ අනිත් පැත්තට කඩකොලි තමයි ගෙවන්නේ නේ. කඩකොලියේ වෙන වියදම වැඩි වෙලා නේ. කඩකොලි කියන්නේ වියදම ගෙවන්නේ. මොකද්ද ඒක? හිමිකම. වියදමන්නේ ඒක වියදම. නේ. ඒතර වියදමක් වැඩි වෙනවා කියන්නේ හිමිකම අඩු වෙනවා. මේක දාන කඩකොලි කියනවා. මේක මුදල්. හරිනේ. හරි වියදම වැඩි වෙනවා කියන්නේ හිමිකම අඩු වෙනවා. හරිනේ. වියදමක් වැඩි වෙනවා කියන්නේ හිමිකම අඩු වෙනවා. මෙතන කඩකොලි කියන්නේ වියදම වැඩි වෙනවා. මෙතන ගෙවන කතාව හරි. නමුත් කඩකොලි කියන වියදම දැන් 8000 ගෙවන්නේ. ඒතර 8000 කියන වියදමනේ ගෙවන්නේ. ඒ 8000 කියන වියදම ගෙවන්නේ හිමිකම කියන එක අඩු වෙනවා නේ. හරිනේ. ඒතර උත්තරේ මොකද දෙන්නේ? වත්කම් කියන එක 8000න් අඩු වෙනවා. හිමිකම් කියන 8000න් අඩු වෙනවා. බලන්න උත්තරේ මොකද තියෙන්නේ? වත්කම් 8000න් අඩු වෙනවා. දෙවෙනි එකේ හිමිකම් වත්කම් 8000න් අඩු වෙනවා. හිමිකම් 8000න් අඩු වෙනවා. හරි උත්තරේ 2. හරි. උත්තරේ 2. පහළ උත්තරේ 2. 6 බලන්න. ව්‍යාපාරයේ ඇති ණයගැති ගිණුම හිස්තන වන අතර ලදවට්ටම් ගිණුම හිස්තනක් වේ. ඉහත 1 හා 2 අදාළ නිවැරදි පිළිතුර වන්නේ. ණයගැති ගිණුම මොකද්ද? මොන ගිණුමක්ද දැන් මෙච්චර කඩගන්න මේ දැන් මේ අද ඊයේ අනිත් කලින් පාඩමේ දැන් පාඩමේ දෙකේම ණයගැති කියන්නේ මොකද්ද? මේක පරිලව ගන්න තමයි ණයගැති කියන්නේ මොකද්ද? වත්කම. වත්කම් ගිණුමක් වන අතර ලදවට්ටම් ගිණුම. තාම ඒක කියවෙන්නේ නැහැ. ලදවට්ටම් ගිණුම දැන්ට දාලා ලදවට්ටම්. ලදවට්ටම. දැන් මෙහෙම හිතන්නකෝ. ව්‍යාපාර පැත්තෙන් දැන් ඔන්න ඔයාලා පුස්තිරිය කරන් යද්දී ඔයාලට ඔය මංචි බැලිමක් කතාව මොකක්ද? මංචිගෙන් හරි මැලිබන්ඩකින් හරි බිස්කට් පෙට්ටියක් ගෙනත් දෙනවා. හරිනේ බිස්කට් පෙට්ටියක් ගෙනත් දෙනවා.
ගාන ඒගොල්ලෝ කියන මේක 10000යි මාත්‍ය මේ ගාන 10000යි. ඔයාලට නම් 8000ට දෙන්න. වට්ටමක් දාලා දෙන්න 8000 අඩුවට දෙන්න 8000. මොකද? ඒ මොන වට්ටමක්ද? ඒ ලකුණු තරමින් අඩු කරන වට්ටම. දැන් අපි අඳුම් කඩේකට ගිහිල්ලා ෂර්ට් එක ගහලා තියෙන 500 ගිහිල්ලා ඊළඟට අපි අහන්න පුළුවන් අඩුම කීයද? මොකද වට්ටම දෙනවා. රුපියල් 100ක වට්ටමක් අඩු කරනවා. කිසියම් මුදලක් අඩු කරනවා. අඩු කරන නේද වට්ටම කියන්නේ. නමුත් මෙතන ලද වට්ටම් දුන් වට්ටම් කියන එක ඊට වඩා වෙනස් දෙයක්. ලද වට්ටම්යි කියන්නේ නයි හිමියොන්ට. දුන් වට්ටම්යි කියන්නේ ලද නයි නයි ගැතියොන්ට. හරිනේ. ලද වට්ටම් කියන්නේ අපි සල්ලි ගෙවන කාට නයි හිමියෙන්ට. හරිනේ. අපි ඒක නෝන මංචකේ මැලිබන්නේ අපි බඩු ගත්ත රුපියල් 10000කට. හරිද? අද ගෙවන්නේ නැහැ. අපි ගෙවන්නේ ඊළඟ සතියේ. ඔන්න ඊළඟ සතියේ ආයෙ එනවා ඒගොල්ලෝ. ඒගොල්ලෝට පස්සේ කියනවා අපි කියන අපිට ඔයාලට අපි 10000ක් ගෙවන්න ඕන ව්‍යාපාර පැත්තෙන් අපි කියන්නේ අපි කියන හරි මංචකේ හරි මැලිබන්නේ කරා හරි කියන හරි ඔයාලට අපි 10000ක් ගෙවන්න ඕනේ. ඒතර ඒගොල්ලෝ කියනවා හරි මහත්තයෝ 10000ම දෙන්න ඕනේ නැහැ. ඔයා 9000 දෙන්නකෝ. 10,000ක් ඔයා අඩු කරගන්න. ඒ මොකද්ද? ඊ මොකද්ද? අපි ගෙවන මුදල් ණය හිමියන්ට මුදල් ගෙවීමේදී ඒ ගෙවන මුදලෙන් ඔවුන් කරන අඩු කිරීම ලද වට්ටම් නැත්තම් දුන් වට්ටම් වෙන්නේ ණයගැතියන්ගෙන් මුදල් ලැබීමේදී අපිට හරිද? දැන් නිමල් වගේ පුද්ගලයෙක්ගෙන් අපිට මුදල් හම්බ වෙනවා නම් ව්‍යාපාරයට නිමල් වන්න අපිට රුපියල් 10000ක් දෙන්න තියෙනවා. ඔන්න අදාළ දවසේදී අපිට ගෙනල්ලා දෙනවා 10000. මහත්තයා වෙන 10000 අපි කියනවා නිමල් 10000 එපා 9000 දෙන්න අවුලක් නැහැ කියලා. අපි කියනවා මේ ව්‍යාපාර පැත්තෙන් යාර මොකද? අපි දුන්න වට්ටම අපි දුන්නා වට්ටම. මේක අපිට හම්බුණා වට්ටම. අපි සල්ලි ගත්තා අපිට හම්බුණා. ලද හම්බුණා වට්ටම. දුන්නටම අපි දුන්නා නේ දුන්නා. සල්ලි ගවදී දුන්නා. අන්න ඒ වගේ. සල්ලි හම්බෙද්දී අපි දුන්නා. සල්ලි ගෙවද්දී අපිට හම්බුණා. අන්නේ ලද දුන් කියන්නේ එහෙම. හරිනේ. ලද වට්ටම් අපේ පැත්තේ මොකද්ද? ඒ ලකුණු කරමින් අඩු කිරීම මේ ඉස්සර ගෙවන මුදලෙන් අඩු කිරීම අපේ පැත්තේ මොකද්ද? හිමිකම් වැඩි වෙන්නේ අපේ. හරිනේ හිමිකම් වැඩි වෙන්නේ. ලද වට්ටම් කියන්නේ මොකද්ද? ආදායම. ඔව් ඒතකොට ණයගැති කියන්නේ වත්කම ලද වට්ටම් කියන්නේ ආදායම. බලමු කොහෙද තියෙන්නේ වත්කම සහ ආදායම. උත්තරේ තුන. හරිනේ. එතන හරි ප්‍රශ්න 6යි. හරි. අදටතර අපේ වචන අද ගිණුම් කරන සමීකරණ අවසන් කරේ මොන හරි ගැටලුවක් තියෙනවා නම් ඔයාලා කොලේක ලියලා ඒ ගැටලුව අපේ WhatsApp අංකයට දාන්න 071 ඒතර ගැටලුවත් අපි සාකච්ඡා කරනවා. ඒ වගේම අපි විශේෂ වැඩසටහන් සංවිධානය කරලා තියෙනවා විභාගයට සද්දයකට කලින් ප්‍රථමත්ව සාකච්ඡා ප්‍රථමත්ව තුනක්. ඒ සාකච්ඡාවට ඔයාලට දැන් විස්තර දැනගන්න නම් අපේ WhatsApp අංකයට මැසේජ් එකක් දාන්න. අපි ඒතර සියලු කරුණු දෙන්න. ආයෙ හෙට එතකොට ගනුදෙනු වල දිත්වල බෑම අපේ KR සර් ඔයාලත් එකතු වෙයි. ඒ පාඩම එකතු වෙන්න කියලා මතක් කරමින් ඔයාලගේ යහළු වෙන නම් මේ තාක් වෙනකන් දැනුම් දීලා නැහැ. සමහත් මේ වැඩසටහන ගැන දන්නේ නැත්නම් මොකද ලොකු පිටුවහලක් වෙනවා මේ වැඩසටහන. මොකද ඒ සාමර්ථ්‍ය ගෙනියුම්මනේ අපි අර කිව්ව විදිහට පුළුවන් තරම් විශ්ලේෂණය කරලා පහුගිය 10 කොහොමද මේක ළමයි මොනවද වරද්දලා තියෙන්නේ ඒ සියල්ලම අධ්‍යයනය කරලා තමයි මේ වැඩසටහන සංවිධානය කළේ. දැන් හදන ප්‍රශ්නයක් පාසා අපි හොඳටම ළමයට මොලේට අදින විදිහට දැන් මුළු පාඩම එක ප්‍රශ්නයකින් ආවඩ කරන්න පුළුවන්. MCQ මේ විදිහටම මුළු ඒතර ළමයාට හොඳින්ම මේ පාඩම කියන එක හොඳින්ම අවධානය වෙනවා. මේ වගේ ප්‍රශ්න සාකච්ඡාවක් තමයි දෙන්න වෙන්නේ. ඉතින් ගොඩක් පිටුවහලක් වෙනවා. මොකද දැන් ඔයාලා දන්නවා මේ වැඩසටහන් 4-5ම නරඹුවා නම් ඔයාලා මේ වැඩසටහන් 4-5න් ලොකු දෙයක් ලබා ගන්න. අනිවාර්යයෙන්ම මේ ඒ සාමර්ථ්‍යයක් ගන්නවා මේක සංවිධානය කරේ. අපේ විද්‍යාත් මණ්ඩලය කැපවීමෙන් ඔයාලා වෙනුවෙන් ඉස්සරහටත් මේ වැඩසටහන සතුටුම කරපු විදියට කරගෙන යන අපි සල්සුම් කරලා දිනවා. ඉතින් වැඩසටහනත් එක දිගටම එකතු වෙන්න කියලා මතක් කරනවා. අතර දින ඔයාලා ඒ කාලේ අවසන් يعني ඔයාලා වැඩසටහන ඉවරයි. මේ පහසාකච්ඡාවක් තිබුණා. හෙට එහෙනම් රාත්‍රියට KR සරුත් එක්ක මුණ ගැහෙන්න. ඔබට ජය සුබ රාත්‍රියක්.
Thank you.